අද දෙවියන් වහන්සේගේ රහස යන දේශනා මාතෘකාවෙන් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. මාංශවත්ව පොළොවට පැමිණි දෙවියන් වහන්සේව මුණ නොගැසී පිළි නොගත්තොත් අපට ගැලවීම ලැබිය නොහැකි කියා බයිබලය උගන්වමින් සිටිනවා. බයිබලය අපට මේ කාරණය තේරුම් කර දෙනවා. ප්‍රශ්නය නම් මාංශවත්ව පැමිණෙන විට අප දෙවියන් වහන්සේව හඳුනාගන්නේ කොහොමද යන්නයි. මෙය ඊටා වැදගත් මාතෘකාවක් වෙනවා. මෙය ඒ තරම් වැදගත් කාරණයක් වන්නේ ප්‍රඥාවේ දැනගැන්මෙත් වස්තු දෙවියන් වහන්සේ තුල නිදාන කර ඇත කියා බයිබලය පවසන නිසායි. ලෝකයේ ජීවත් වන විටදී අප බොහෝ ආත්මික ගැටලු හා බාධාවන්ට මුහුණ දෙනවා. අපට මේ සෑම ගැටලුවක්ම ජයගත හැකි ප්‍රඥාවත් දැනගැන්මත් දිය හැක්කේ අන් කිසිවෙකුටවත් නොව දෙවියන් වහන්සේට පමණයි. කොයිතරම් දැනුමක් තිබුණත් වචනය තුල සැඟවී ඇති මුද්‍රාවේ ඇති දෙවියන් වහන්සේගේ රහස මිනිස් හැකියාවෙන් කිසිම කෙනෙක්ට තේරුම් ගත නොහැකි කියා බයිබලය පවසනවා නේද? ස්වර්ගයේ පොළවේ හෝ පොළවෙන් යට හෝ පොත දිගාරින්ටත් ඒක බලන්ටවත් පුළුවන් වූ කිසිවෙක් නොසිටියේය කියා ලියවුනේ මේ නිසායි. එබැවින් අපගේ ගැලවීමේ යතුරු ඇත්තේ දෙවියන් වහන්සේ තුලමයි. දෙවියන් වහන්සේ පොළොවට පැමිණෙන විට පැමිණෙන්නේ කොහේ සිටද? පැමිණෙන්නේ කෙසේද? උන්වහන්සේ රැගෙන එන්නේ කුමක්ද කියා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සදාකාලික ස්වර්ග රාජ්‍යයට යාමට හැකිවන පිණිස අප මේ කාරණා සම්පූර්ණයෙන්ම තේරුම් ගත යුතුයි. වසර 2000කට ඉහතදී යේසුස් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණි විට අපට මේ තත්වයේ උදාහරණයක් දැක ගන්න පුළුවන්. එය සිදුවුණේ සමාරිය නුවරේ සීකාර් ළිඳ අසලයි. යේසුස් වහන්සේගේ ගෝලයෝ කෑම මිලදී ගැනීමට නුවරට ගිය අතර යේසුස් වහන්සේ ළිඳ අසල වාඩි වී සිටියා. ඒ අවස්ථාවේදී ළිඳ අසලට ස්ත්‍රියක් පැමිණියා. සිදුවීම දෙස බලා දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේව හඳුනාගන්නේ කෙසේද කියා ඉගෙනගෙන මෙම යුගයේදී තුන් වහන්සේව අප පිළිගත යුතුයි. යොහාන් 4:8 බලමු. මක්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලයට ගන්ට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරිය ස්ත්‍රිය උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක් වූ මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදයි කීවාය. මක්නිසාද සමාරියන් සමග යුදෙව්වන් ගනුදෙනුවක් නැත. යේසුස් වහන්සේ ඇයට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්ට දෙන්නයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගෙන සිටියා නම් උන්වහන්සේ කවුරුන්ද කියා ඇය නොදැන සිටි බව ඉන් අදහස් වෙනවා. මේ සිදුවීම දෙස බලන විට වතුර බීමට ඉල්ලීමට පවා කොන්දේසි පනවා තිබුණා. යේසුස් වහන්සේ ඇයට උත්තර දෙමින් නුඹ දැනගෙන සිටියා නම් නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත්‍රීද ස්වාමිනී, වතුර අදින්ට භාජනයක් ඔබට නැත. ළිඳත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ළිඳ අපට දුන් අපේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිව්පාවෝද මෙයින් බීවෝ යයි උන්වහන්සේට කීවාය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ වතුර බොන හැම දෙනාට නැවත පිපාසා වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නොමුත් කිසි කලෙක පිපාස නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනය නික්මවන්නා වූ වතුර උල්පතක් වන්නේ යයි කීසේක. ස්ත්‍රීද ස්වාමිනී, මට පිපාසා නොවන පිණිසත් වතුර අදින්ට මෙපමණ දුර නොයන පිණිසත් ඒ වතුර මට දුන මැනවයි කීවාය. සමාරිය සීකාර් නම් නුවරේ ස්ත්‍රිය සමග කතා කරන විටදී යේසුස් වහන්සේ පැවසුවේ නුඹ දැනගෙන සිටියා නම් නුඹ මාගෙන් ජීවමාන වතුර ඉල්ලනවා ඇත කියාය. කවුරුන්ද කියා දැන සිටියා නම් ඇය අනිවාර්යයෙන්ම උන්වහන්සේගෙන් තමන්ට අවශ්‍ය සියල්ල ඉල්ලන්න තිබුණා. කොලොස්සි දෙවන පරිච්ඡේදයට යමු. දෙවන පරිච්ඡේදයේ දෙවන පදය.
ඒවනාහි ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධ වී තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නැමැති සියලු සම්පත් භුක්ති විඳිමින් ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත් ඔවුන් දැනගන්නේ කුමක්ද? දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ දැනගන්නා පිණිසත්ය. ඒ තැනැන් වහන්සේ මාංශවත්ව පැමිණෙන දෙවියන් වහන්සේ තුල නිදාන කර ඇත්තේ කුමක්ද? ප්‍රඥාවෙන් දැනගැන්මෙත් සියලු වස්තු නිදාන කර ඇත්තේමය. උන්වහන්සේ කවුරුන්දැයි දැන සිටියා නම් ඇය ප්‍රඥාවෙන් දැනගැන්මෙත් ඇදහිල්ල හා තම පාපයන්ට කමාවත් ඉල්ලන්න තිබුණා. ඇය නොදන්නා නිසා ඇය පැවසුවේ ලිඳ අපට දුන් අපේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුටත් වඩා ඔබ උතුම් කියාද පවසන්නේ කියාය. මෙලෙස ඇය කතා කළේ සාමාන්‍ය මැවිල්ලක් වූ යාකෝබ් දෙවියන් වහන්සේට වඩා උතුම් යයි සිතාය. මැවිල්ල මැවුම් කරුවානන්ටත් වඩා උසස් යයි සැලකීමට ඇය නිර්භීත වුණා. අද අප ජීවත් වන්නේ පියාණන්ගේ යුගයේවත් පුත්‍රයාණන්ගේ යුගයේවත් නොව ශුද්ධාත්මයාණන්ගේ යුගයේය. ශුද්ධාත්මයාණන්ගේ යුගයේ පැමිණි පිය දෙවියන් වහන්සේවත් මව් දෙවියන් වහන්සේවත් අප සම්පූර්ණයෙන්ම දන්නවා නම් අපට අවශ්‍ය බොහෝ දේ උන්වහන්සේලාගෙන් ඉල්ලාවි. දෙවියන් වහන්සේගේ සභාවට පැමිණි විටදී පිය දෙවියන් වහන්සේත් මව් දෙවියන් වහන්සේත් සිටියා. ඒ වගේම සෑම සත්‍යයක්ම නිවැරදි යන සිතුවිල්ලෙන් පමණක් අප තෘප්තිමත් නොවිය යුතුයි. මෙයින් අවසන් කියා සිටීම වැරදි. උන්වහන්සේලාගෙන් ඇසිය යුතු බොහෝ දේ තිබෙනවා. නුඹ දැනගෙන සිටියා නම් යමක් ඉල්ලනවා. නොදන්න නිසා කිසිවක් ඉල්ලුවේ නැහැ. යේසුස් වහන්සේ කතා කළ වචන අප සැලකිලිමත්ව නැවත ආවර්ජනය කරගත යුතුයි. මතෙව් 16:13 බලමු. යේසුස් වහන්සේ පිලිප්පි කයිසාරියේ පළාත්වලට පැමිණි කල මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක. ඔවුහු කතා කොට සමහරෙක් යොහන් බෞතිස්තය කියාද අන් සමහරෙක් එලියා කියාද තවත් අය යෙරමියා නොහොත් අනාගත වක්තෘන්ගෙන් එක්කෙනෙක් කියාද කියති කීවෝය. නමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. 16 වන පදය බලමු. සීමෝන් පේතුරුස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේය. ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කීවෝය. යේසුස් වහන්සේ කවුරුන්ද කියා පේතුරුස් දැන සිටි බව 16 වන පදයෙන් අපට දැකගන්න පුළුවන්. පේතුරුස් දැන සිටි අතර ඇදහිල්ලෙන් උන්වහන්සේ අනුව ගියා. ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගය අනුව ගොස් තම දිවි පුදන තුරුම ක්‍රිස්තියානුවෙක් ලෙස ජීවත් වූයේ මේ නිසයි. මෙවැනි දිවියක් ගත කිරීමට මුල් වුණේ ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔහුට තිබූ ඇදහිල්ල නේද? 17 වන පදය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සීමෝන් යෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකළේය. මම නුඹට කියමි නුඹ පේතෘස්ය. තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. කිසි විටෙකත් පාතාලයේ දොරටුවට පෙරදවිය නොහැකි සභාව යනු උන්වහන්සේගේ මාවත අනුගමනය කරන ඇදහිල්ල මත ගොඩනගා ඇති සභාවයි. මෙය යේසුස් වහන්සේ පිහිට වූ අපෝස්තුලවරුන් ගියා වූ සභාව නේද? යේසුස් වහන්සේ විසින් පිහිට වූ සභාවට මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේව විශ්වාස කරන ඇදහිල්ලක් තිබුණා. ඒ සභාව දෙවියන් වහන්සේගේ සභාවයි. අපගේ සභාව ලෝකයේ බොහෝ සභාවලින් වටකර තිබුණත් අපගේ සභාව කිසිදාක වැටෙන්නේ නැහැ. නිරයේ බලය අපට එරෙහිව සියලු ආකාරයේ කුමන්ත්‍රණ දියත් කළත් ඔවුන්ට කිසිදාක මේ සභාව පරාජය කරන්න බැරිය. මේ සභාව විශ්වාස කරන්නේ කවුරුන්ද? පාතාලයේ දොරටු යේසුස් වහන්සේ කවුරුන්දැයි දන්නා වූ ආත්මයාණන් වහන්සේ හා මනමාලිය වන ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ හා නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන් කවුරුන්ද කියා දන්නා වූ සභාව පරාජය නොවන බව බයිබලය පවසනවා. 19 වන පදය. ස්වර්ග රාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවේහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයේහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවේහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයේහිදී මුදනු ලබන්නේ යයි ඔහුට කීසේක.
මෙය කොයිතරම් වැදගත්ද? පොළවේ කෙතරම් අහිතකර තත්වයන් පැවතුනත් දෙවියන් වහන්සේ කවුරුන්දැයි දැනගෙන ස්ථීර ඇදහිල්ලක් ඇති කරගෙන සිටින අයව නිරයේ බලයට කිසිදාක පරාජය කරන්න බෑ. පේතුරුස් පැවසුවේ මා අන්තිමය තෙක්ම සිරගය හෝ මරණය දක්වාම ඔබ අනුව එන්නෙමි කියාය. රෝම අධිරාජ්‍යයන්ගේ පීඩා මැද්දේ පේතුරුස් දිවි පිදීමට නියමිත මොහොතේදී පැවසුවේ මාගේ ස්වාමින් වහන්සේ මෙන් ඔසවා ඇනගසන්නේ කෙසේද කියාය. තමන්ව උඩබැලි අතට එල්ලන ලෙස ඔහු ඉල්ලුවා. ඒ ආකාරයටම ඔහුව කුරුසපත් කළා. ඔහුගේ දිවි පිදීමේ ඇදහිල්ල අද දක්වාම අනාගත පරම්පරාවට සාක්ෂියක් වී තිබෙනවා. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණියත් ඔබ වහන්සේ යාකෝබ්ට වඩා උතුම්ද? එලියාට වඩා උතුම්ද? ආබ්‍රහම්ට වඩා උතුම්ද කියා අප නොඇසිය යුතුයි. මෙවැනි වූ ප්‍රශ්න අහන්න අප හිතන්නවත් හොඳ නැහැ. සමාරිය ස්ත්‍රිය එසේ අසන්නට ඇත්තේ ඇය උන්වහන්සේ කවුරුන්දැයි නොදැන සිටි නිසා වන්නට ඇති. කෙසේ වෙතත් එළිදරව් 22ේදී ආත්මයාණන් වහන්සේ හා මනමාලිය පවසන්නේ කුමක්ද? සියල්ලෙනි මා වෙතට එන්න. ආත්මයෙන් පීඩා විඳින පීඩාවට පත් වූ ඕනෑම අයෙක් ප්‍රමාද නොවී මා වෙත පැමිණ නොමිලයේ ජීවන වතුර ලබා ගන්න. යොහන් 1:1 බලමු. පටන් ගැන්මෙහිදී වාක්‍යානෝ සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේක. දෙවියන් වහන්සේ අහසත් පොළොවත් සියල්ලත් මවන විටදී පැවසූ වචනය වන්නේ එළිය වේවා යන්නයි. අවසානයේ පොළොවට මාංශවත්ව පැමිණි දෙවියන් වහන්සේ යේසුස් යන නාමයෙන් පැමිණි තැනැන් වහන්සේ බව අපෝස්තුලු යොහන් 1:14 සාක්ෂි දැරුවා. තවද වාක්‍යානෝ මාංශවත් වී අප වාක්‍යානන් යන වචනයට දෙවියන් වහන්සේ යන වචනය ආදේශ කරමු. කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව අප අතරෙහි වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටුමුව. යොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දෙමින් මට පසුව එන්නා වූ තැනැන් වහන්සේ මට පළමුවෙන් සිටි බැවින් මට වඩා උතුම් වී සිටිනසේකැයි මා කීවේ යම් කෙනෙකු ගැනද ඒ මුන්වහන්සේමයයි මොරගසා කීයේය. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණියේ යේසුස් යන නාමය ඇතිව නේද? ගෝලයන් මේ බව තේරුම් ගත් නිසා දිගු වේලාවක් ගත වුණත් සුභාරංචි මාර්ගයේ ඇවිද යන විටදී ඔවුන් කිසිදාක අලස වූයේ නැහැ. පීඩා ලැබුවත් ඔවුන් කිසිදාක යේසුස් වහන්සේ වෙතින් හැරී ගියේ නැහැ. පාතාලයේ දොරටුවලට කිසිදාක එවැනි අයව පරාජය කළ නොහැකි වන්නේ ඒ නිසා නේද? පුත්‍රයාණන්ගේ යුගයේ මෙන්ම ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් දෙවියන් වහන්සේගේ රහස හා උන්වහන්සේ කවුරුන්දැයි සම්පූර්ණයෙන් තේරුම්ගෙන සිටින අයව පාතාලයේ දොරටුවලට කිසිදාක පරාජය කරන්න බැහැ. ඒ වෙනුවට දෙවියන් වහන්සේ ඔවුන්ට ස්වර්ග රාජ්‍යයේ යතුරු බාර දුන්නා. පොළොවෙහි බඳින දේ ස්වර්ගයේත් බඳිනු ලබන බවටත් පොළොවෙහි යමක් මුදන්නේද එය ස්වර්ගයේත් මුදනු ලබන බවත් බයිබලය අපට උගන්වමින් සිටින්නේ ඒ නිසයි. මාක් පොතේ 2වන පරිච්ඡේදයේ 1වන පදය බලමු. උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්මුවට නැවත ඇතුල් වූ කල උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචි විය. එවිට දොරකොඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස් වූවෝය. උන්වහන්සේ ඔවුන්ට වචන කීසේක. එකල 4 දෙනෙකු විසින් උසුලන ලද අංශභාග රෝගියෙකු රැගෙන ඔහු උන්වහන්සේ වෙතට ආවෝය. සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නොහැකිව සිටින තැන සෙවිල්ල හැර පියාස කඩා අංශභාග රෝගියා වෙතර සිටි ඔත්යහන බැස වූවෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය නුඹේ කමා කරන ලද්දැයි අංශභාග රෝගියාට කීසේක. එහෙත් එතැන ඉඳගෙන උන් ලියන්නන්ගෙන් සමහරෙක් මොහු මෙසේ කතා කරන්නේ මක් නිසාද? මොහු දෙවියන් වහන්සේට අපහාස කරයි. එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්නට කාට පුළුවන් දැයි තමුන්ගේ සිත්වලින් කල්පනා කරගත්තෝය. ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනා කළ බව යේසුස් වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙනෙහිම දැන ඔවුන්ට කියනසේක් නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනා කරවුද? අංශභාග රෝගියාට නුඹේ පව්කමා කරන
කරන ලද්දැයි කීමෙනුත් නැගිට නුඹේ යහන රැගෙන යන්නයි කීමෙනුත් වඩා පහසු කෝකද? නමුත් පොළොවේදී පව්කමා කරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය කියා. යේසුස් වහන්සේ අංශභාග රෝගියාට පවසමින් සිටියේ නුඹ සුව විය කියා කීමට පහසු වූවත් ඒ වෙනුවට නුඹේ පව් කමා කළෙමි කියා පැවසුවා. එය පොළොවේදී පව් කමා කරලීමේ බලය මට ඇති බව නුඹට පෙන්වන පිණිසය කියාය. දෙවියන් වහන්සේ නැවත වරක් මාංශවත්ව මේ පොළොවට පැමිණෙනවා නම් කොහොමද? නැවත වරක් පැමිණෙන්නේ මේ තැනැන් වහන්සේම නේද? එකම ආකාරයෙන් පැමිණෙන නිසා උන්වහන්සේට අපගේ පාපයන් කමා කරලීමේත් අපට ගැලවීම දීමේත් බලය තිබෙනවා. බයිබලයේ වචනය තුලින් දෙවියන් වහන්සේව ඇඳින ගතාක් මෙන් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් දෙවියන් වහන්සේ මාංශවත්ව පැමිණෙන විටත් අපට එකම විශ්වාසය තිබිය යුතුයි. අප මේ යුගයේදී ඇති කරගත යුතු කෝණය මෙයයි. මේ යුගයේ අපගේ විශ්වාසය ගැන වාර්තාවක් ලියවෙනවා නම් අපගේ සාක්ෂියත් මතෙව් හා මාක්වල සටහන් වූ අයගේ සාක්ෂිමෙන් විය යුතුයි නේද? නුඹේ පව් කමා කරන ලදී. මෙලෙස පැවසීමම ප්‍රමාණවත්. එය බයිබලයේ ලියවී ඇති නිසා අප එය තේරුම්ගෙන කටපාඩම් කර පෙළක් ලෙස ඉදිරිපත් කිරීමටත් නැඹුරු වී සිටිනවා. අප ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ කවුරුන්දැයි තේරුම් ගත යුතුයි. මෙය තේරුම්ගත් තැනැත්තා ඉතා වැදගත් වෙනවා. දෙවියන් වහන්සේ ඔහුට ස්වර්ග රාජ්‍යයේ යතුරු දෙන බවට පොරොන්දු වුණා නේද? ඔබ ඔබගේ යතුරු කෙනෙකුට බාර දෙන්නේ එම පුද්ගලයාව විශ්වාස කරන නිසා නේද? ඔබ සොරකම් කරන කෙනෙකුට ඔබේ යතුරු දෙන්නේ නැහැ. ඊටාම විශ්වාසනීය කෙනෙකුට ඔබේ යතුරු බාර දෙනවා වගේ මාංශවත්ව පොළොවට පැමිණි දෙවියන් වහන්සේව පිළිගත් තැනැත්තා නම් දෙවියන් වහන්සේ විසින් වඩාත් විශ්වාසනීයයි සැලකෙන තැනැත්තාය. එවැනි කෙනෙකුට ස්වර්ග රාජ්‍යයේ යතුරු පවා බාර දෙන්නේ ඒ නිසයි. අප මෙය මතෙව් 16න් සනාථ කරගත්තා. දෙවියන් වහන්සේ දකුණු පසින් සිටි සොරාට අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහිය කියා පැවසුවා. කොල්ලකරු තම ජීවිත කාලය තුල පාරාදීසයට සුදුසු කිසිවක් ඔහු අත්කරගෙන තිබුණේ නැහැ. ඇදහිල්ල නොතිබුණු නිසා ඔහු සොරකම් කළ බව පැහැදිලි නේද? සොරුන් අපරාධයන්ට වැරදිකරුවන් වන නිසා ඔවුන් කුරුසියේ ඇනගසන්නට සුදුසුය. නමුත් යේසුස් වහන්සේ ගත කළේ ධර්මිෂ්ඨ ජීවිතයක්. යේසුස් වහන්සේ අසාධාරණ ලෙස කුරුසපත් වන බව සොරුන්ගෙන් කෙනෙක් දැනගෙන සිටියා. ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනව කියාය. යේසුස් වහන්සේද අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහිය කියා පැවසුවා. දස දහසකුත් ව්‍යවස්ථාවන්ගෙන් යුත් කූඩාරම කැඩී බිඳී ගියා. මෙය සිදු වූයේ දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණ තම වචනයෙන්ම සියල්ල සම්පූර්ණ කළ නිසාය. මෙසේ දෙවියන් වහන්සේ පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් යන නාමයෙන් පැමිණියා. ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී යේසුස් වහන්සේගේ අලුත් නාමය වන ක්‍රිස්තුස් අන්සහොන් වහන්සේ හා නව යෙරුසලෙම් ස්වර්ගීය මෑණියන්ද පැමිණියා. ලූක් 23:36න් මෙය සනාථ කරගනිමු. හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ලංකොට නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගලවා ගනින්න කියා සරදම් කළෝය. යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගලවා ගනින්නයි කීවේය. අනෙක් අය ඔහුට තරවටු කරමින් එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන් වහන්සේටවත් බය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණ ලෙසය. මක් නිසාද? අපේ ක්‍රියාවලට සුදුසු විපාක අප ලබමුව. නමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තර දුන්නේය. තවද ඔහු යේසුස් වහන්සේ ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහි කළ මැනවයි කීවේය. උන්වහන්සේද සැබවක් නුඹට කියමි. අදම නුඹ මා සමග පාරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක. යේසුස් වහන්සේගේ දකුණු පස සිටි සොරාට ලැබුණු එක් ප්‍රකාශයකින් ක්ෂණිකයෙන් නිරයෙන් ස්වර්ගයේ මාවතට ඔහුගේ ඉරණම වෙනස් වුණා. දෙවියන් වහන්සේගේ රහස නිවැරදිව තේරුම්ගත් අයට හා මානසික පෙනුමට අවධානය නොදී ක්‍රිස්තුස් වහන්සේගේ දේව ස්වභාවය නිසි ලෙස තේරුම්ගත් අයට ස්වර්ග රාජ්‍යයේ යතුරු ලැබුණා.
ඔවුන්ගේ ඉරණම නිරයෙන් ස්වර්ගයට වෙනස් වුණා. දෙවියන් වහන්සේට එවැනි උතුම් බලයක් තිබෙනවා. පිය වූ අන්සාහොන් වහන්සේ දෙවන වරට පැමිණි ක්‍රිස්තුස් වහන්සේ බව දැනගෙන සිටීම පමණක් ප්‍රමාණවත් නැහැ. බලයේ උපරිමයට උන්වහන්සේට කළ හැක්කේ කුමක්දැයි අප දැනගත යුතුයි. යේසුස් වහන්සේ පැවසීමට පහසු කුමක්ද? නුඹ සුව වී ඇත කියා කීමද නැතිනම් නුඹේ පව් කමා කරන ලදි කියා පැවසීමද? මා නුඹේ පව් කමා කරන ලදි කියා පැවසුවේ මාහට ඊට බලය ඇති බව ඔබට දැනුම් දීම සඳහාය කියා පැවසුවා. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණෙන විට අපත් පේතෘස් මෙන් උන්වහන්සේව ඇඳිනගත යුතුයි. අපෝස්තුල යොහාන් මෙන් ඇඳිනගත යුතුයි. අපෝස්තුල පාවුල් මෙන් ඇඳිනගත යුතුයි. උන්වහන්සේ කවුරුන්ද කියා දන්නා ඕනෑම කෙනෙකුට අසීමිත ආශිර්වාද ලැබුණා. පේතෘස් හා යොහාන්ට නිතරම Taman කවුරුන්දැයි ඇඳින ගැනීමේ ඇදහිල්ලක් තිබූ නිසා යේසුස් වහන්සේ නිතරම ඔවුන්ව තදින් අල්ලාගෙන සිටියා. උන්වහන්සේ Tamanට මෙන් ඔවුන්ට ප්‍රේම කර අන්තිමය දක්වා ප්‍රේම කරන පිරිසට ඔවුන්ව කාණ්ඩ කළා. යේසුස් වහන්සේ පේතෘස්ට බොහෝ දැඩි වචන පැවසුවත් ඔහුගේ ඇදහිල්ල දුර්වල වුණේ නැහැ. උන්වහන්සේ පේතෘස්ට බොහෝ ප්‍රේම කළා. පුත්‍රයාණන්ගේ යුගයේදී සිදු වූ සිදුවීම් දෙස බලා ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ජීවත්වන අප එන්න කියා පවසන ආත්මයාණන් වහන්සේ හා මනමාලියගේ රහස ඉගෙනගත යුතුයි. දෙවියන් වහන්සේගේ රහස යනු ක්‍රිස්තුස් වහන්සේ කවුරුන්දැයි තේරුම් ගැනීම නේද? දැනුමම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. උන්වහන්සේලා වෙත පැමිණියොත් මා ලබන්නේ කුමක්ද කියා අප ඇසිය යුතුයි. දෙවියන් වහන්සේ තුල ප්‍රඥාවෙත් දැනගැන්මෙත් සියලු වස්තු නිදාන කර තිබෙනවා කියා සටහන් වී ඇති නිසා ඒවා ලබන්න නම් අප දෙවියන් වහන්සේගෙන් ඉල්ලිය යුතුයි. අපට ප්‍රඥාව දුන මැනව, දැනගැන්ම දුන මැනව, ඇදහිල්ල දුන මැනව, ස්වර්ග රාජ්‍යය දුන මැනව, සුභාරංචිකාර්යය ඉටු කිරීමට බලය දුන මැනව, උද්‍යෝගය දුන මැනව කියා අප ඉල්ලිය යුතුයි. මතෙව් 9 වන පරිච්ඡේදයේ 27 වන පදය යේසුස් වහන්සේ එතනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණෙනි අපට කරුණා කළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්නට පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවාදැයි යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ ඔබ මෙය කරන්නේ විශ්වාසයෙන්ද නැතිනම් ඔබ වටා සිටින අය ඔබට පවසන දේවල් නිසාද? එම නිසා උන්වහන්සේ ඔවුන්ගෙන් මට මේක කරන්නට පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවාද කියා ඇසුවා. එසේය ස්වාමිනි, ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක. ඔවුන්ගේ ඇස් පැහැදුනේය. පොළොවේ ඉටුවන දෙවියන් වහන්සේගේ කාර්ය ඇතැම් විට ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද ඇදහිල්ලෙන් හා අප පරීක්ෂා නොකරන ආකාරයට සිදුවෙනවා. වැදගත්ම දේ වන්නේ අද දිනයේ ගැලවීමේ කාර්ය ඉටුවන්නේ ආත්මයාණන් වහන්සේ හා මනමාලියගෙන් බව පරම ලෙස විශ්වාස කර සුභාරංචිකාර්ය කරන තාක් අප කිසිදාක අසමත් නොවීමයි. බොහෝ දෙනා සිතන්නේ මෙම යුගයේදී යේසුස් වහන්සේ ප්‍රකාශ වූ විට සියලු දුෂ්ටයන් විනාශ වී සියලු ගැටලු විසඳෙනවා කියාය. වසර 2000කට පෙරදීත් ඒ වගේයි. මිනිසුන් යේසුස් වහන්සේට මිත්‍යා ලබ්ධිකයා කියා කියමින් අවමන් හා නින්දා කළා. තවත් එක් ආත්මයක් හෝ පසුතැවිල්ලට ලක් කිරීමට හැකිවන ලෙස දුෂ්කරතා මධ්‍යයේදී අන්තිමය දක්වාම තමන් මතට පැටවුණු දුක් වේදනා හා නින්දාවන් ඉවසමින් දෙවියන් වහන්සේ නිහඬව සුභාරංචි මාර්ගයේ ඇවිද ගියා. තමන්ට විරුද්ධ වන අයව එකවරම විනිශ්චය කිරීමට හා නෝවාගේ දවස්වල මෙන් ලෝකය ජලයෙන් විනාශ කිරීමට හැකි බලයක් තිබුණත් අපගේ පාපයන් උදෙසා උන්වහන්සේ සෑම නින්දාවක් හා අපහසයක්ම විඳදරා ගත්තා. මේ සියල්ල උන්වහන්සේ නැති වූ බැටළුවන් සෙවීමට පැමිණි නිසා නේද?
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් පියාණන් හා මෑණියන් අපගේ කවුරුන්දැයි අප ප්‍රථමයෙන් දැනගත යුතුයි. ඉන්පසු හැකියාව අවශ්‍ය වූ විට හැකියාව ඉල්ලිය යුතුයි. ප්‍රඥාව දැනගැන්ම අවශ්‍ය වූ විට අප ඉල්ලිය යුතුයි. පේතුරු සහ යොහාන් මෙන් අපත් අසමත් නොවී ක්‍රිස්තුස් වහන්සේව ඇඳිනගත යුතුයි. උන්වහන්සේ අන්ධයන් දෙදෙනෙකුගේ දැස් පහදාදී මහලේ රෝගී ස්ත්‍රියක්ව සුව කළා. කැමතිනම් උන්වහන්සේට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. කෙසේ වෙතත් බලය, හාස්කම් ලකුණු හා පුදුම නිසාම පමණක් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ බව විශ්වාස කළ අය ක්ෂණිකයින් උන්වහන්සේව අත්හැර පාවාදී ඇදහිල්ල අත්හැර දමා යේසුස් වහන්සේ වෙතින් හැරී ගියා. බොහෝ දෙනා අඥානව එසේ කරද්දී උන්වහන්සේ කවුරුන්දැයි හැඳිනගත් පේතුරු සහ අනෙකුත් ගෝලයන් පැවසුවේ අපි කාළඟට යමුද? සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේය. අපට වෙන කොතැනකටවත් යා නොහැකිය. ඔබ කවුරුන්ද කියා අප දන්නවා කියාය. අදත් දෙවියන් වහන්සේගේ වේවස්ථාව සභා ඉතිහාසය ගැන දැනගැන්ම හා තවත් ප්‍රඥාවක් දැනගැන්මත් ලැබීමට බොහෝ දෙනා මහත් උත්සාහයක් දරනවා. මේ සෑම දෙයක්ම අවශ්‍යයි. නමුත් මේ යුගයේ අපට වඩාත් අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේව නිවැරදිව ඇඳින ගැනීමයි. එවැනි විශ්වාසයකින් තොර අපගේ ඇදහිල්ලත් වැසිවැස සුළං හැමූ විට කඩා වැටෙන වැලි මත ගොඩ නැගූ නිවසක් හැර වෙන කිසිවක් වන්නේ නැහැ. අපගේ ඇදහිල්ලේ ඉතිරි මාර්ගය තුල පියාණන් හා මෑණියන් කවුරුන්දැයි ඇඳිනගෙන උන්වහන්සේලා මත විශ්වාසය තබමු. 1 පේතුරුස් 2:6 බලමු. ඉන්නිසා බලව තෝරාගත් අනර්ග කොනේ ප්‍රධාන ගලක් සියෝන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා ලැජ්ජාවට නොපැමිණෙන්නේ යැයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. සියෝන්හි කොනේ ප්‍රධාන ගල මාංශවත්ව පොළොවට පැමිණි ක්‍රිස්තුස් වහන්සේ බව සම්පූර්ණයෙන්ම අදහා ගන්නා ලැජ්ජාවට නොපැමිණෙයි. එබැවින් අදහා ගන්නා වූ නුඹලාට ඒ ගෞරවය ඇත්තේය. නමුත් නොඅදහන්නන්ට ගෙවල් සාදන්නන් විසින් එපා කළ ගලම කොනේ ප්‍රධාන ගල කරන ලද්දේය. තවද එය පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. යෙසායා 8 ලියවී ඇති ආකාරයටම නොඅදහන්නාට ක්‍රිස්තුස් වහන්සේ බාධාවීමේ ගලක්ද පැකිලීමේ පර්වතයක්ද උගුලක් හා මලපතක් බවට පත්වෙනවා. නමුත් අදහන්නාට උන්වහන්සේ සියලු නිධානයන්ගේත් නිධානය වෙනවා. ලෝකයේ මිනිසුන් පියාණන් හා මෑණියන්ව ඇඳින නොගත්තත් සියලු සියෝන් දරුවන් තම ආත්මික දෑස් විවර කර තිබෙනවා. අනාවැකි බලන ඔවුන්ගේ දෑස් විවර වී තිබෙනවා. තවද ඔවුන්ට බයිබලය හා අනාගත වක්තෘවරුන්ගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට හැකි වී තිබෙනවා. ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ විශ්වාස කිරීමයි. යුදස් ඉස්කාරියොත් යේසුස් වහන්සේව ඇඳිනගෙන සිටියත් එපමණයි. යේසුස් වහන්සේව දැනගෙන සිටියත් එය ඇදහිල්ල සමග බද්ධ වුණේ නැහැ. යේසුස් වහන්සේට විරුද්ධ වූ අයට එකතු වෙමින් ඔහු උන්වහන්සේව රිදී කාසි 30කට විකුණා දැමුවේ ඒ නිසයි. උන්වහන්සේට අපහාස කිරීමේ පෙරමුණද ගත්තා. අද දෙවියන් වහන්සේ විසින් සීමොන් බාරියෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. ස්වර්ගයේ යතුරු නුඹට දෙන්නම් කියා පැවසුවේ ඇයිදැයි අප නිවැරදිව තේරුම් ගත යුතුයි. මනුෂයෙක් වූ නුඹ දෙවියන් වහන්සේ වන්නට සාදන්නේ කොහොමද කියා පවසමින් උන්වහන්සේට මිත්‍යා ලබ්ධිකයෙක් කියා පැවසුවා. මෙය යොහාන් 10 සටහන් වෙනවා නේද? මෙම යුගයේ යේසුස් වහන්සේට සැලකූ ආකාරයටම පියාණනුත් සැලකුම් ලැබුවා. උන්වහන්සේව දන්නා අයට උන්වහන්සේ සැබවින්ම නිධානයක් වුණා. නොඅදහන්නන්ට උන්වහන්සේව බාධා වීමේ ගලක්ද පැකිලීමේ පර්වතයක්ද නින්දා කිරීමට වස්තුවක්ද වුණා. පරිසිවරුන් හා වේවස්ථා ගුරුවරුන්ද යුදෙව්වන්ද එකට රැස් වූ විට ඔවුන් යේසුස් වහන්සේට අපහාස කළා නේද? ඔවුන් එලෙස යේසුස් වහන්සේට සැලකුවත් අද මේ යුගයේදී බොහෝ දෙනා යේසුස් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව දැනගෙන විශ්වාස කරමින් සිටිනවා නේද? ශුද්ධාත්මයාණන්ගේ යුගය අවසන් වූ විටදී
මිනිසුන් ඇතුල් වන්නේ ස්වර්ගයට හෝ නිරයටයි. එබැවින් මේ පොළොවේ අපගේ ජීවිත කාලය තුලදී ලැජ්ජාවට නොපැමිණ ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යන පිණිස අප උන්වහන්සේලාව දැනගෙන අන්තිමය දක්වාම උන්වහන්සේලා අනුව යා යුතුයි. කොතැනට ගියත් අන්තිමය දක්වාම ඒ මාර්ගයේ යමු. අප එසේ කරන තාක් අපට නිසකයෙන්ම දෙවියන් වහන්සේගේ රහස තදින් අල්ලාගෙන සිටින දෙවියන් වහන්සේගේ සෙනග බවටත් පාතාලයේ දොරටුවලට කිසිදාක පරාජය කළ නොහැකි සභාව බවටත් පත්වන්න පුළුවන්. මෙම සුභාරංචිය විගසින් සමාරියාවටද පොළවේ සීමාව දක්වාද දේශනා වන බවටත් අනාවැකි වී තිබෙනවා. කොරෝනා වසංගතය හේතුවෙන් අප තවමත් විවිධ සීමාවන් යටතේ සිටියත් දිනෙන් දින ලංවන සදාකාල ස්වර්ගයේ මහිමය ගැන බලාපොරොත්තු ඇතිව අප නිතිපතා සතුටින් හා ප්‍රීතියෙන් ඇදහිල්ලේ මාර්ගයේ ඇවිද යා යුතුයි. දෙවියන් වහන්සේගේ රහස දන්නා අය සෑම දිනකම ප්‍රීති වෙනවා. අප කිසිදාක දුක තනිකම හෝ වේදනාවෙන් නොබැඳිය යුතුයි. පියාණන් හා මෑණියන් අපට නුදුරේදී ලබා දෙන ස්වර්ගය හා මහිමාන්විත තේජස ගැන සිතමින් අද ඔබ උද්‍යෝගිමත් සබත් දවසක් ගත කරාවියයි මම බලාපොරොත්තු වෙනවා. ඔබ බොහෝ කරුණාව ලැබුවා යයි පතමින් දේශනාව අවසන් කරමි. ඔබට බොහොම ස්තුතියි.